සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. ඔබේ සිල්වත් බව, අවංක බව සහ විශ්වසනීයත්වය තුළින් ඔබ වෙත කීර්තිය, ප්‍රශංසාව සහ සෞභාග්‍ය ගලා එනු ඇත. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් අධර්මයෙන් වෙන්ව ධාර්මිකව ඔබගේ දිවි මඟ සකසාගෙන දෙලොව ජය ගන්නට ඔබ හට මහෝපකාරී වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූප වාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා ගම්පහ පදිංචි හෂානි වැලිකල මහත්මිය, නලින් වැලිකල මහතා සහ SGL ජයන්ති මහත්මිය. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උත්ථානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝභි වඩ්ඩති. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට දහම් කරුණු එකතු කරගෙන නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් බලාපොරොත්තු ඇතුවයි. පින්නතුනි,
අද මේ පින්නතුන්ට ඒ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර ගැනීම සඳහා ධර්ම දේශනාව සිදු කරන්නට මම මාතෘකා කරගත්ත ගාථා රත්නයයි මුලින් සිහිපත් කරන්නට යෙදුනි. ධම්මපද පාළියේ සඳහන් වන මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඊට විශේෂ කාරණාවක් පදනම් කරගෙන. විශේෂයෙන් ഘോഷක සිටුතුමා මුල් කරගෙන තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. අපි එහෙමනම් ටිකක් කරුණු කාරණා සාකච්ඡා කරමු. කවුද මේ ഘോഷක සිටු කියලා කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ රජගහ නුවර එක රෝගයක් ඇති වුණා, අහිවාතක කියලා. අහිවාතක කියලා කියන්නේ සර්ප විස වගේ විසක් වාතයෙන් මුසු වෙලා යනවා. යම් ගෙදරකට මේ රෝගය වැළඳුනොත් ඉස්සරලාම ඒ ගෙදර ඉන්න කුඩා කුඩා සත්තු මැරෙනවා. අවසානෙට මිනිසයන්ට මේ රෝගය වැළඳෙනවා. ඉතින් මේ සිටු පවුලේ සිටුතුමාට සිටු දේවියටත් මේ රෝගය වැළඳුණා. මේ දෙපළට හිටියා ටිකක් ලාබාල වයසි පුතෙක්. තමන්ට රෝගය වැළඳුන බව දැනගත්තාම මේ මව්පියෝ දෙන්න හඬමින් වැළපෙමින් පුතාට කතා කරලා කීවා මේ රෝගේ වැළඳුන කෙනෙක් බේරෙන්නේ නැහැ. මේ රෝගයෙන් බේරෙන්න නම් තාම රෝගේ නොවැළඳුන කෙනෙක් ඉන්නවනම් ගෙදර බිත්තියක් පෙරලගෙන යන්න ඕනේ. එහෙම ගිහිල්ලා ජීවිතේ බේරගන්න පුළුවන් කියලා. ඒ විදිහට පුතා ගෙදරින් පිටමං කළා. හැබැයි සඳහන් කළා පුතේ අපි ඒකාන්තයෙන් මැරෙනවා. අහවල් තැන්වල මගේ ධනෙ නිදන්ගත කරලා තියෙනවා. සුදුසු කාලේ උඹ ඇවිල්ලා මේ ධනෙ අරගෙන සැපසේ ජීවත් වෙන්න කියලා. මේ කුමාරයා වසර 12කට විතර පස්සේ ආපහු තමන් ජීවත් වුණ ප්‍රදේශයට ආවා. තාත්තා ධනෙ සංගවලා තියෙනවා කියපු තැන් ගිහිල්ලා විපරම් කරලා බැලුවා. ඒ තැන්වල ධනෙ තියෙනවා. නමුත් හරීම ඥානවන්තයි. කල්පනා කළා මම ගමෙන් ප්‍රදේශයෙන් යනකොට මම ඊටා ලාබාලයි. දැන් ශරීරයේ උස් මහත් වෙලා, රැවුල වැවිලා, කෙස් වැවිලා. දැන් මේ ප්‍රදේශයයි මම අඳුරන්නේ නැහැ. හදිස්සියේ මේ ධනෙ ගොඩ අරගෙන මම ජීවත් වෙන්න පටන් ගත්තොත් සැපසේ මම නිදන් ගොඩගත්ත හොරෙක් බවට පත් වෙලා රජුරෝ ළඟට පමුණුවලා දඬුවම් නියම කරලා කරදර ගොඩකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ධනෙ එසේම තිබුණාවි. සුදුසු කාලේ මට ඒ ධනෙ ලැබෙයි. එතෙක් ඉවසන්න ඕනේ කියලා කල්පනා කළා. දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. කුලී වැඩක් හොයාගෙන යනකොට මේ කුලී වැඩ කරන මිනිස්සු ඉන්න වීදියේ මිනිස්සු මෙයාට කුලී වැඩක් දුන්නා. එතකොට මේ පුජ්‍යලයට කුලී වැඩක් දුන්නේ කුලීකාරයෝ. මොකද්ද වැඩේ? කුලියට වැඩ කරන මිනිස්සුන්ට පාන්දරම අවදි කරවන එක. ගැල් බඳින අයට ගැල් බඳින්න, උයන පිහින අයට උයන්න පිහින්න. තවත් නොයෙක් කර්මාන්තවල නිරත වෙලා ඉන්න අයට අවදි කරන්න තමයි තියෙන්නේ. ඒ වෙනුවෙන් කුලීකාරයෝ මෙයාට ඊටාම කුඩා නිවසක් දුන්නා. දැන් ඒකේ ජීවත් වෙමින් මෙයාට සුළු මුදලක් හම්බ වෙනවා පඩියක් හැටියට. ඒක ලබාගෙන කුලීකාරයන්ට අවදි කරමින් ජීවිකාව ගත කළා. කුලීකරුවන්ට උදේම මෙයා අවදි කරන්න කෑ ගහන හඬ බිම්බිසාර රජුරවන්ට ඇහෙනවා. මේ ශබ්ද ශාස්ත්‍රයේ පිළිබඳව රජුරු මනා දැනුමක් තියෙන විශේෂඥයෙක්. එක එක්කෙනාගේ හඬ අනුව අනාවැකි කියන්න පුළුවන්.
රජ්ජුරුව දවසක් සඳහන් කළා ඔය හඬ කාගේද? ඔය හඬ ඇහෙන පුද්ගලයා කෑ ගහන පුද්ගලයා මහ ලොකු ධනපතියෙක් කියලා සඳහන් කළා. රජ්ජුරුව එහෙම කියහම රාජපුරුෂයෝ හොයලා බැලුවා. බලහම මේ කුලී වැඩ කරන මිනිස්සුන්ට අවදි කරන කෙනා. රජ්ජුරුවන්ට සඳහන් කළා ස්වාමීනි මොන ධනපතියෙක්ද? ඔහු කුලීකරුවන්ගේත් කුලීකරුවෙක් කියලා. රජ්ජුරුව නිශ්ශබ්ද වුණා. පස්සේ දින දෙක තුනක්ම රජ්ජුරුව මේ කතාව කීවා. ඔය මහ ධනපතියෙකුගේ හඬක් කියලා. රජමැදුරේ කාන්තාවක් කල්පනා කළා ඒක මං විමසන්න ඕනේ. එහෙම කියලා රජ්ජුරුවන්ගෙන් දහසක් මුදල් ඉල්ල ගත්තා. තමන්ගේ දුවත් ලෑස්ති කරගෙන කුලීකරුවන්ගේ වීදියට ගියා. කුලීකරුවන්ට කිව්වා අපි බොහෝම දුර ඉඳලා එන්නේ. දැන් හරි වෙහෙසයි. දින ගණනක් මග ගෙවාගෙන එනවා. අපිට නවාතැනක් දෙන්න බෑද කියලා. ඒ මිනිස්සු කිව්වා අපේ ගෙවලුත් බොහොම පුංචි ගෙවල්. මේ ගෙවල් වල 7-8 දෙනා ඉන්නවා. තව කෙනෙකුට ඉඩක් දෙන්න කොහොමත් බෑ කියලා. අර කුම්භඝෝෂකගේ නිවස පෙන්නලා කිව්වා අර ගෙදර නම් ඉන්නේ එක්කෙනයි. තව දෙතුන් දෙනෙකුට ඉන්න බැරි කමක් නෑ එහි. එහාට ගිහින් කතා කළාම කිසි කැමැත්තක් නම් දැක්ුවේ නෑ. හැබැයි මේ දෙන්න බලෙන්ම වගේ නතර වුණා. නතර වෙලා පහුවදා කුම්භඝෝෂක කුලීකරුවන්ට අවදි කරන්න ගියා. මේ කාන්තාව ඔහුට කතා කරලා කියනවා පුතේ උයන්ඩ පිහන්න මොනවා හරි තියෙනවා නම් දෙන්න අපි උයලා පිහලා තියන්නම් කියලා. ඒකට කැමති වුණෙත් නැහැ. නමුත් බලෙන්ම ඇවටිලි කරලා හාල් 3-5 ඉල්ලගත්තා. කුලීකරුවන්ට අවදි කරලා ඔහුත් වැඩවල නිරත වුණාට පස්සේ ඔහු දුන්න 3-5 ටික පසෙක තියලා කාන්තාව වෙළඳ පොළට ගිහිල්ලා අලුත් වළං අරගෙන වෙනත් රසවත් ආහාර පිළියෙල කරන්න අවශ්‍ය බඩු බාහිර ආදියත් අරගෙන ගෙදර ඇවිල්ලා රජ්ජුරුවන්ට කෑම හදනවා වගේ ප්‍රණීත ආහාර වේලක් හැදුවා. ඒ ආහාර වළඳලා අර පුජ්‍යලයටත් ලොකු සතුටක්. මෙහෙම රසවත් ආහාර ලැබිලා තිබුණෙත් නැහැ. හැබැයි ඒ බව අරගොල්ලන්ට පෙන්වෙත් නැහැ. නමුත් කාන්තාව නැවත සඳහන් කළා පුතේ දින ගණනක්ම වෙහෙසිලා නිසා අපි තව දවස් දෙකක් ඉඳලා යන්නම් කියලා. මේ වෙලාවේ ලොකු අකමැත්තක් නැහැ. මොකද හොඳ කෑම වේලක් ලැබෙන නිසා. එහෙම දවස් කීපයක් කාලෙ ගෙවුණා. අර කාන්තාව එක දවසක් මොහු නිදාගන්න අර පැරණි බූරු ඇඳන් එහෙම නැත්නම් ලණු වලින් වියලා තියෙන ඇඳේ ලණු දෙක තුන කපනවා. කුම්භඝෝෂක හැන්දෑවේ නිින්දට වැටුනහම අරකේ වැල් කැඩෙනවා. එතකොට බනිනකොට කියනවා මේ ගමේ ළමයි ඇවිල්ලා දවල් 30ෙම ඔය ඇඳි. ඉතින් ඒ ළමයි තමයි ඔය වැල් කඩලා තියෙන්නේ. ආපහු ගැට ගහලා දෙනවා. මෙහෙම දිනක් දෙකක් යනකොට ඒ වැල් ටික හොඳටම කැපුවා. එදා ඇඳේ ඉඳ ගන්නකොටම වැල් ටික කඩාගෙන බිම වැටුණා. ඒ වැටෙනකොට දන හිස් දෙක මූණේ නුණා. එදා නම් හොඳටම කේන්ති. නිදා ගන්න තැනක් ඇත්තෙම නෑ. ආයේ ගැට ගහන්න පුළුවන් කමකුත් නෑ. ඒ වෙලාවේ ඇය සඳහන් කළා පුතේ මේ රෑ මොනවා කරන්නද? ඇගේ දුවට කතා කරලා කිව්වා දුවේ මේ උඹේ අයියටත් නිදා ගන්න තැනක් දීපන් කියලා. ඇය ඇගේ පැදුරෙන් ඉඩක් ඔහුටත් දුන්නා. ඔවුන් අතර රාත්‍රියේ කාම සම්භෝගයක් ඇති වුණා. පහුවදා ඇය අඬන නිසා කරුණ විමසුවහම ඇය කාරණාව කීවා. අම්මා කියනවා කමක් නැහැ. උඹටත් විවාහ ජීවිතයක් තියෙන්න ඉපෙයි. එහෙනම් උඹලා දෙන්න විවාහ වෙන්නilla. විවාහ කරවලත් ටික දවසක් ගියා. අර කාන්තාව රජ්ජුරුවන්ට පණිවිඩයක් ඇරියා මහරජ කුලීකරුවන්ගේ වීදියේ උත්සව කරන්න නියෝග කරන්න කියලා. රජ්ජුරුව ඒ විදිහට නියෝග පැනෙවුවා. කුම්භඝෝෂක ගෙදර ආවම කිව්වා පුතේ රජ්ජුරුව කුලීකරුවන්ගේ වීදියේ උත්සව පවත්වන්න කියලා. දැන් මුදල් ටිකක් ඕනේ. ඔහු කිව්වා මොන මුදල්ද? මොන උත්සවද?
මේ යන්තම් හම්බෙන සොච්චම් මුදලෙන් ජීවත් වෙන්න කියලා. අර කාන්තාව කියනවා පුතේ රාජ ආඥාව. ණයකට අරන් හරි උත්සවය කරන්න ඕනේ. ණය පස්සේ ගෙවමු කියලා. ඔහු හිමීටම ගිහිල්ලා තාත්තා හංගවපු කහවණු වලින් කහවණු කීපයක් ගෙනල්ලා ඇයට දුන්නා. ඇය උත්සවයට අවශ්‍ය දේවල් තමන්ගේ මුදලින් සම්පූර්ණ කරලා අර කහවණු රජුරවන්ට යවනවා. මෙහෙම අවස්ථා කීපයක් කළා. එක දවසක් රාජපුරුෂයෝ මොහු අත්අඩංගුවට ගත්තා. අර කාන්තාව කෑ ගහලා රාජපුරුෂයන්ට බැනලා බෑනගේ නිර්දෝෂී බව කියලා අන්තිමට කියනවා කමක් නෑ පුතේ. රාජාඥාවනි රජමාලිගාවට යන්න අපිත් එන්නම් කියලා. මොහු රාජපුරුෂයොත් එක්ක පිටත් කරලා ඇය දුවත් එක වෙනත් පාරකින් ඉක්මනට රජමැදුරට ගිහිල්ලා වෙනද වගේ නාගෙන පිරිසිදු වෙලා අලුත් ඇඳුම් ඇඳගෙන ආභරණ පැළඳගෙන රාජමාලිගාවේ හිටියා. රජුරුව මේ කැඳවපු පුරුෂයාගෙන් ඇහුවා මේ තරම් ධනයක් සංගවලා තියාගෙන ඇයි ওই විදිහට ජීවත් වෙන්නේ කියලා. මොහු බැගෑපත් වෙලා කිව්වා මහරජය ධනයක් තියෙනවා නම් මං කුලී වැඩ කරන්නේ කියලා. දෙතුන් පාරක් කරුණු නොකියන නිසා රජුරුව තමන් ළඟ තිබිච්ච කහවණු ටික ගෙනල්ලා පෙන්නලා ඇහුවා මේවා කාගේද කියලා. ඔහුට කට උත්තර නැතුව ගියා. වටපිට බැලුවා. බලහම දැක්කා අම්මයි දුවයි දෙන්නත් රජමැදුරේ හොඳට ඇඳලා පැළඳලා ඉන්නවා. ඔහු කල්පනා කළා මේ කාන්තාවගේ උපායට මං අහු වුණා. දැන් මට පිළිසරණක් නැහැ. ඒ වෙලාවේ සඳහන් කළා මහරජය මේ කහවණු මට අයිතියි. දැන් ඉතින් මට පිළිසරණක් නැහැ. දැන් මම වංචාකාරයෙක් වෙයි. රජුරෝ සඳහන් කළා ඔබට කොහොමද පිළිසරණක් නැත්තේ? ඔබට පිළිසරණක් හැටියට මම ඉන්නවා මදිද කියලා ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා මහරජය මට දැන් ඔබ වහන්සේ විතර තමයි තියෙන සරණ කියලා. රජුරෝ කරුණු කාරණා අහලා ඒ ධනෙ ඔක්කොම රජමැදුරට ගෙන්නගෙන රටවැසියන්ට ඒ බව දන්වලා මොහුට සිටු තනතුර දුන්නා. විශාල ධනස්කන්ධයක උරුමකාරී. සිටු තනතුර දුන්නා විතරක් නෙමෙයි රාජකුමාරිකාවක් විවාහ කරලා දුන්නා. සිටු මාලිගාවක් තනලා දුන්නා. එක දවසක් බිම්බිසාර රජුරු භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යන වෙලාවේ මේ පුද්ගලයාත් එක්කරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණගස්සවලා මොහුගේ ගුණය භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කළා. මේ තරම් ධනයක් සංගවගෙනත් නිහතමානීව කටයුතු කරපු හැටි. ආන්ගේ කාරණාව රජුරු සඳහන් කළාට පස්සේ තමයි මෙන්න මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා මෙහි සඳහන් කළා යසස කීර්තිය මනාව වැඩෙන පුජ්‍යලයන්ගේ හැබෑ ස්වභාවය පිළිබඳවයි මේ ගාථාවේ සඳහන් කරන්නේ. ගාථා රත්නයේ සඳහන් වන ධර්ම කාරණාවත් මේ උදාහරණයත් එක්ක අපි සාකච්ඡා කරමු. උට්ටාන වතෝ සතිමතු. පින්නතුනි මෙතන උට්ටාන වතු යසස ලබන්න නම් කීර්තිය ප්‍රශංසාව ලබන්න නම් ලබාගත් ජීවිතයේ ජයග්‍රහණය කරන්න නම් ඒ ජීවිතයට උතුම් සාධාරණයක් ඉෂ්ට කරන්න නම් මේ ගතිගුණ ටික අපි ගාව තියෙන්න ඕනේ. පළමුවෙන් සඳහන් කළේ උට්ටානවතු. උත්සාහ සම්පත්තිය තියෙන්න ඕනේ. උත්සාහයක් නැති කිසි කෙනෙක් මේ ලෝකේ ලෞකික වශයෙන්වත් ලෝකෝත්තර වශයෙන්වත් දියුණුවක් ලැබුවේ නැහැ. ලෞකික ලෝකෝත්තර දෙපාර්ශ්වයේම දියුණුවක් ලැබුවා නම් ඒ ඊතා වීර්යවන්ත පුජ්‍යලෙක්. ඒ ඊතා උත්සාහවන්ත පුජ්‍යලෙක්. ඒ නිසා උට්ටානවතු උත්සාහය පිළිබඳව කරුණු ධර්මයේ තුල බොහෝසේ ගැඹුරින් පැහැදිලි කරලා තියෙනවා. පිළිතුරේ මෙතන සඳහන් කරාම ඉස්සරලාම තමන්ගාව තියෙන මේ කම්මැලිකම හැම කෙනෙක්ම නැති කරන්න ඕනේ. ඒ උදේ
අවදි වෙන තැන ඉඳලම පවත්වන්න ඕනේ. ඒ නිසා සඳහන් කළා උදේම අවදි වෙන්න ඕනේ කියලා. දහවල් වෙනකන් නිදාගන්න පුද්ගලයෙකුගේ ජීවිතය හරි අසාර්ථක ජීවිතයක්. ලැබිච්ච ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙච්ච කෙනෙක්. සාමාන්‍යයෙන් කෙනෙක් දවසකට පැය 8ක් විතර නිදා ගන්නවා වුණොත් අවුරුදු 60ක් විතර ඔහු ජීවත් වෙනවා නම් දවසකට පැය 8ක් නිදිනවා නම් අවදියෙන් ජීවත් වෙලා තියෙන්නේ අවුරුදු 30ක් විතර. ඊටු 30ම නිදියලා තියෙන්නේ. නිින්ද කියන්නේ ජීවිතේ වඳ බව. කිසිම දෙයක් කරගන්න බැරි, කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නැති, කිසිම ලාභයක් ලැබුවේ නැති කාලයක් තමයි නිින්ද කියලා කියන්නේ. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා නිින්ද ඊටාම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. අගේ කරන්නේ නැහැ නිින්ද පිළිබඳව. මේ ජීවිතේ හම්බුනේ ඊටාම කලාතුරකින්. මනුස්ස ජීවිතයක වටිනකම, මනුස්ස ජීවිතයක් ලබන්න තියෙන අපහසුකම මනාව දැනගත්ත පුද්ගලයා මේ කෙටි ජීවිතය නින්දට බාර දෙන්නේ නැහැ කියන බවයි සඳහන් කරන්න ඕනේ. මේ අවස්ථාවත් අපිට ලැබුණේ හරියට මහ සැඩපහරක ගිලිලා යන පුද්ගලයෙක්. ඒ සැඩපහරෙන් බේරෙන්නමයි දඟලන්නේ. නමුත් සැඩපහරට අහු වුණ ඔහුට උඩට එන්න විදිහක් නැහැ. හදිසියෙම යන්තමට සැඩපහරෙන් උඩට හිස නගා ගන්න පුළුවන් වුණොත් ඔහු බේරෙන්න මොකක් හරි අල්ලගන්න තමයි වටපිට බලන්නේ. ඒ වෙනුවෙන්ම තමයි දඟලන්නේ නැවත ගිලෙන්න කලින්. සංසාරේ නැමැති සැඩපහරේ අපිත් ගහගෙන යනවා. අති දීර්ඝ කාලයක් තිස්සේ ගහගෙන යනවා. ඒ ගහගෙන යන සැඩපහරේ අපායවල වල ඉපදුනා. තිරිසන් ලෝකවල ඉපදුනා. අති දීර්ඝ ආයුෂ. නිරේ ඊටාම දීර්ඝ ආයුෂ. තිරිසන් ලෝකේ ඒ තරම් ආයුෂ දීර්ඝ නැති බව අපි දන්නවා. නමුත් පින්නතුනි තිරිසන් වෙලා ඉපදුනොත් ආයේ සුගතිගාමී ජීවිතයක් ලබනවා කියන එක පහසු නෑ. පින් කරන තිරිසන්නු කොහෙවත් අපි දකින්නේ නෑ. හැම තිරිසනෙක්ම වගේ වැඩි වැඩියෙන් පවුම කරගන්නවා. ඒ නිසා නැවත නැවත දුක්ඛිත නිරයවල් වලම ගැලෙනවා. ඒ නිසා ඊටාම භයානකයි. പ്രേත ලෝකෙත් සමහරලාට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් අවශ්‍ය. කල්ප ගණන් දුක් විඳින പ്രേතයෝ ගැනත් සඳහන් වෙනවා. ඉතින් ඒ වාගේ සංසාරික තමයි අපි මේ ජීවත් වෙන්නේ. ආන්ගේ සසරින් ගොඩ යන්න නම් අපායේ ඉපදිලා පින් කරන්න බෑ. තිරිසන් වෙලා, പ്രേත වෙලා, අසුර වෙලා පින් කරන්න බෑ. කුසල් රැස් කරලා මේ සැඩපහරෙන් ගොඩට යනවා නම් ඒකට හොඳම තැන තමයි මනුස්ස ජීවිතය. එහෙනම් අපිට මේ හම්බෙලා තියෙන ජීවිතේ කොයිතරම් වටිනවද? ඒක එහෙමනම් මේ වගේ නිර්පරාදී තැන් තැන් වල ගෙවලා දාන්න, නිින්දෙන් ගෙවලා දාන්න තියෙන ජීවිතයක් නෙමෙයි. අර සැඩපහරෙන් උඩට ආපු කෙනා බේරෙන්න අල්ලගන්න යමක් හොයනවා වගේ සතර අපායට නොයා සංසාරයෙන් එතර යන්න වීරිය වඩන්න තියෙන මේ අවස්ථාව. එහෙනම් උත්සාහ සම්පත්තිය තියෙන පුජ්‍යලයා එහෙම හිතලා වීරිය ඇති කරගෙන කටයුතු කරනවා. නිින්දෙන් අවදි වුණ පුජ්‍යලයට අපි හැමෝම නිදිනවා. නමුත් නිින්දෙන් අවදි වුණ කෙනාට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ උදේ අවදි වුණාම අවදි වෙච්ච ගමන්ම ඉඳ ගන්න කියලා. අවදි වෙලා තව ටිකකින් නැගිටිනවා කියලා ආයෙත් එහෙම්මම හිටියොත් ආයෙත් පැයක් විතර නිින්ද යනවා. අපිට තේරෙන්නේ විනාඩි 5ක් 10ක් නිදාගත්තා වගේ. ඒ වුණාට වෙලාව බලහම පැයක් කමාරක් නිින්ද ගිහිල්ලා හැරිලා තියෙන්නේ. 5ට වැඩකට සූදානම් වෙච්ච කෙනා 4:00ට නැගිටිනවා. තව පැය භාගයක් තියෙනවනි කියලා ස්පියා ගත්තොත් 5ට ඒ වැඩේට නැගිටින්න කොහොමවත් වෙන්නේ නැහැ. ආන් ඒක නිසා අවදි වුණ ගමම්ම ඉඳ ගන්න කියලා කියන්නේ. නිදිමත එනවනම් සක්මන් කරන්න කියලා කිව්වේ. එහෙම නිින්ද යටපත් කරගෙන කුසල් වඩන්න,
ලෞකික ලෝකෝත්තර දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න. උට්ටාන සම්පදා. සංසාරයෙන් එතර ගියපු මහරහතන් වහන්සේලා. මොන තරම් වීර්ය වැඩුවද ඒ උතුම් තැනට එන්න. සතර අපායෙන් මිදුන සෝවාන් ආර්ය මාර්ගය වගේ ලබාගත් උත්තමයෝ ඒ උතුම් තැන්වලට එන්න මොන තරම් කැපකිරීම කළාද. ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්න මහබෝසතාණන් වහන්සේ කොයිතරම් කැපකිරීම කළාද. පිනතුනි ඒ වාගේ සසරින් මිදිලත් මේ නින්ද ඊටාම හීන දෙයක් හැටියට දැකපු මහෞත්තමයන් වහන්සේලා පිළිබඳව මේ ශාසනය සඳහන් වෙනවා. අපේ සැරියුත් මහරහතන් වහන්සේ වසර 40 ගණනක් සතපුනේ නෑ කියලා සඳහන් කරන්නේ. උන්වහන්සේට අවදියෙන් ඉඳලා තව සම්පූර්ණ කරගන්න දෙයක් තියෙනවද? එහෙම නැතත් උන්වහන්සේ අවදියෙන්ම ඉඳලා තියෙනවා. ඒ වාගේ නිදි නොලැබූ ආර්යයන් වහන්සේලා ගැන අපේ ධර්මයේ සඳහන් කරනවා. සසරින් මිදුන උත්තමයෝ ඒ විදිහට කටයුතු කළා නම් සසර අතරමං වෙච්ච අපි මාවත හොයාගන්න කොයිතරම් උත්සාහවත් විය යුතුද කියන කාරණාව අපි හිතන්න ඕනේ. උට්ටානවතු සතිමතු හොඳ සිහියක් තියෙන්න ඕනේ. මොනවා පිළිබඳවද සිහි තියෙන්න ඕනේ? කුසල් සහ අකුසල් පිළිබඳව. මේ දේවල් අකුසල්. හැම වෙලාවෙම අකුසලයේ පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ. සිහි නැති හැම මොහොතකම අකුසලයක් වෙන්න තියෙන ඉඩම තමයි වැඩි. සාමාන්‍ය සමහර කෙනෙක් පැයක් කතා කළොත් පිරිසක් එක්ක එතන ඒ පුද්ගලයා බොරු කීයක් කියනවද? කේලම් කීයක් කියවෙනවද? හිස් වචන මොනතරම් ප්‍රකාශ කරනවද? නමුත් මේ කියන දේවල් මොනතරම් අකුසල්ද කියන කල්පනාවක් ඇත්තෙම නැහැ. සාමාන්‍ය සමාජය ඇසුරු කරනකොට අපිට හොඳට තේරෙනවා. සිහි නැති නිසා මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්‍රලාපා. පැයක් ඇතුළත මේ දේවල් කොච්චරකින් ඔහු පිරිසිදු වෙනවද? සිහි නැති නිසා. සමහරලාට ප්‍රාණඝාත කරනවා. ඒක ප්‍රාණඝාතයක් කියන කල්පනාවක් නෑ. සිහි නැති නිසා. මනාව සතිය පිහිටවාගෙන ජීවත් වෙන්න කියලා දේශනා කළේ ඒකයි. කුසල් අකුසල් පිළිබඳව හොඳ සිහියක් තියෙන්න ඕනේ. ඒකයි මෙතන සතිමතෝ කියලා කිව්වේ. සුචි කම්මස්ස නිසම්මකාරිනෝ. එහෙම සඳහන් කළේ මනාව නුවණින් විමසලා කටයුතු කරන්න ඕනේ. හැම වෙලාවෙම නුවණ මෙහෙවල තමන් කරන කටයුත්ත පිළිබඳව සිහියෙන් යෙදෙන්න ඕනේ කියන කාරණාව. පින්නතුනි, කෙනෙකුගේ රෝගයකට බෙහෙත් කරන වෛද්‍යවරයෙක් රෝගියාගේ රෝග නිදානය හරියටම හොයාගත්තොත් ඒ රෝගේ නිට්ටාවටම ඔහු ඉක්මනට සුව කරනවා. රෝග නිදානය දන්නේ හින්දා. ආන් ඒ වාගේ අපිත් කටයුතු කරනකොට හැම කාරණාවක් පිළිබඳවම මනා නුවණින් විමසලා කටයුතු කරන්න පටන් ගත්තොත් අපිටත් අපේ හැම කටයුත්තක්ම ඊට නිවැරදිව සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා නුවණ මෙහෙवला කටයුතු කළ යුතුයි කියන එකයි සුචි කම්මස්ස නිසම්මකාරිනෝ. මෙතන සුචි කියලා කිව්වේ පිරිසිදු කියන එකයි. සුචි අසුචි කියලා දෙකක් ලෝකේ තියෙනවා. අසුචි කියලා කියන්නේ අපිරිසිදුයි කියන එක. සුචි කියලා කියන්නේ පිරිසිදුයි කියන එක. සුචි කම්මස්ස. එහෙනම් පිරිසිදු ක්‍රියාකාරකම් තියෙන්න ඕනේ. පිරිසිදු කර්මාන්ත තියෙන්න ඕනේ. එතන පිරිසිදුයි කියලා කිව්වේ අකුසලයෙන් වැළකීලා කියන එකයි. මනාව නුවණ මෙහෙයවන නිසා කුසල අකුසල් හඳුනගෙන නිවැරදි ක්‍රියාකලාපේ මනාව යෙදෙනවා කියන කාරණාව. ඊළඟට සඳහන් කළා සංයතස්සච ධම්මජීවිනෝ. සංයතස්සච
මනාව දමනය වෙච්ච ජීවිතයක්. මනාව දමනය වුණා කියලා සඳහන් කරන්නේ කයයි වචනයයි සීලයෙන් දමනය කරනවා. අපිට සීලයෙන් දමනය කරන්න පුළුවන් කය වචනය විතරයි. කයෙන් කරන වැරදි වචනයෙන් කරන වැරදි. මනාව සිල්හි පිහිටපු කෙනා කයෙන් වැරදි කරන්නෙත් නෑ වචනයෙන් වැරදි කරන්නෙත් නෑ. මොකද එවන් වැරදි කරන්නේ නෑ කියලා ප්‍රතිඥාවක් දීලයි තියෙන බුදුරජාණන් වහන්සේට. අපි මුලින් සඳහන් කළානේ සිහියෙන් කටයුතු කරන්න ඕන කියලා. එහෙම සිහි නොතිබුණහම කවුරු ළඟද ප්‍රතිඥාව දුන්නේ කියන එකවත් සිහි නැහැ. භාග්‍යතුන් වහන්සේටයි පොරොන්දු වෙලා තියෙන්නේ ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. පස්පවෙන් වළකිනවා කියලා. නමුත් තමන්ගේ වාසියට තමන්ගේ ලාභයට ඕන තරම් පස්පව් කරන්න සූදානම් වෙනවා. එහෙනම් සංයතස්සත දමුණ බවක් නැහැ. කයෙන් දමනය වෙලා නැහැ. වචනයෙන් දමනය වෙලත් නැහැ. කයෙන් දමනය නුවණ නිසා ප්‍රාණඝාතත් කරනවා. අදත්තා දානත් හොරකමත් කරනවා. වැරදි කාම සේවනයත් කරනවා. වචනය දමනය කරලා නැති නිසා මුසාවාද ආදී පාප කර්මත් කරනවා. කයේ දමනය නැති නිසා සුරාපානය වාගේ දේවලුත් කරනවා. හැබැයි පින්නතනි සිල් රකින්න තීරණය කරපු කෙනාට යහපත් විදිහට ජීවත් වෙනවා කියලා තීරණය කරපු කෙනාට මේ අකුසලයන් හැම වෙලාවෙම කරදරයක්. අකුසලයන් හැම වෙලාවෙම මලයක්. මලයක් යම් තැනක බැඳිලා නම් ඒ බැඳුන දේ විනාශ කරලා දානවා. මලකඩ බැඳුනහම මලකඩ බැඳුන දේවල් ඉක්මනට මලකඩේ විසින් විනාශ කරනවා. එහෙනම් මේ සිහි නැති බව අපිටත් මලයක් න ะ. ඒ මලය අපිව විනාශ කරලා දානවා. ආන් එහෙනම් ප්‍රාණඝාතයෙන් වළකින්න නිරන්තරයෙන් උත්සාහ කරන කෙනාට ප්‍රාණඝාත වෙන්න තියෙන අවස්ථා එළඹෙනකොට ඒක හරි කරදරයක් වෙනවා. අපි කියමු අපි දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වළකින්න පොරොන්දු වෙලා උත්සාහ කරලා සිල්පදේ ගරු කරගෙන ජීවත් වෙනවා. නිරන්තරයෙන් සමහරලාට අපි වැඩ කරන තැන්වලට කූඹි වාගේ සත්තු වෙනවා. මනාව සිහියෙන් ඉන්න උත්සාහ කරන කෙනා. සීලයේ මනාව රැකගන්න උත්සාහ කරන කෙනා. ඒ අවස්ථාවට හරි අකමැති. මේ කූඹි එන එක නවත්ත ගන්න තමයි ඕනෙම. ඒ පුද්ගලයාට. අනික් කෙනෙකුට ඒක බාධාවක් නැහැ. රෙදි කැල්ලක් අරගෙන පිහලා දාන්න පුළුවන්. හැබැයි ඔහුට කල්පනාවක් නැහැ රෙදි කැල්ලෙන් පිහිනකොට මේ අය කොච්චර මැරෙයිද කියලා. නමුත් සිල් රකින්න උත්සාහ කරන කෙනා රෙදි කැල්ලෙන් පිසිය යුතු වුණාට හරි අකමැති බයයි රෙදි කැල්ලට මැරෙයිද කියලා. එතකොට ඔන්න කය දමනය කරගන්න සූදානම් කෙනාට ඒ සත්තු නිතරම එන එක කරදරයක්. එහෙනම් ඒ වගේ හැමදේම ගැන හිතලා බලන්නකෝ. සිල් රකින්න හදන කෙනාට සිල් කැඩෙන්න අවස්ථාවක් එනවා නම් ඒක කරදරයක්. නිතරම ගෙදරට සරපියෝ එනවා. හැම වෙලාවෙම අල්ලලා ගෙනහිල්ලා දානවා. ගෙනහිල්ලා දාන්න ආයෙනවා. ඉතින් ආයෙ නොෙන්න නම් මරන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් දැන් නිතර මේ සතා එන එක වදයක් වෙලා තියෙන්නේ. මොකද සිල්පදේ හානි කරගන්නද වෙන්නේ. ආන් ඒ වගේ මනාව කය දමනය කරගන්න උත්සාහ කරන අය ඒ අවස්ථාව බිඳගන්න යෙදෙනකොට යම් කටයුත්තක් ඒක ඔහුට වදයක්. එහෙනම් හොරකම ඒකත් එහෙමයි. වැරදි කාමසේවනයේ සීලෙහි පිහිටන්න උත්සාහ කළා නම් යම් කාන්තාවක් සිල් මත සංවර වෙන්න උත්සාහ කරනවා නම් යම් කාන්තාවක් ඇයට රාග චිත්තය ඇවිල්ලා එහෙම බලපෑම් කරන එක හැම වෙලාවෙම ඒක ඇයටම වදයක්. යම් පුරුෂයෙක් සිල් මත හික්මෙන්න උත්සාහ කරනවා නම් රාග සිතුවිලි ඇවිල්ලා නිතරම බලපෑම් කරනවා නම් ඒක ඔහුට වදයක්. ආන් ඒ නිසා මනාව දමනය කරගත්ත පුජ්‍යලයා මොනවද? කයයි වචනයයි. දමනය කරන්න පුළුවන් වෙන්නේ සීලයෙන්මයි. හැබැයි හිත සීලයෙන් දමනය කරන්න බෑ. මොකද අපි ප්‍රාණඝාත
අතින් පයින් නොකලට හිතින් ද්වේෂය ඇවිල්ලා මරන්න තියෙන්නේ කියලා අපිට හිතෙනවා. ගහන්න තියෙන්නේ කියලා අපිට හිතෙනවා. මේක හොරා ගන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් හිතුණට හොරා ගන්නෙ නැහැ. මොකද සිල්පදයක් තියෙන බව දන්නවා. කයයි වචනයයි දමනය වෙලා තියෙනවා. සිත දමනය වෙලා නැහැ. ඒ කියවේ හිත සීලයෙන් දමනය කරන්න බැරි නිසා. එහෙනම් සිත දමනය කරන්න පුළුවන් වෙන්නේ මොකෙන්ද? සිත දමනය කරන්න නම් භාවනාවක් අවශ්‍යමයි. එහෙනම් සිත දමනය වෙන්නේ සමාධියෙන්. කයයි වචනයයි සීලයෙන් දමනය වෙනවා. සිත සමාධියෙන් දමනය වෙනවා. සංයතස්සච ධම්ම ජීවිනෝ කියලා සඳහන් කළේ ඒකයි. අප්පමත්තස්ස යසෝ බිවඩ්ඩති. ඊළඟට අප්‍රමාදය. මොකද්ද මේ අප්‍රමාදය කියලා කියන්නේ? මේ ශාසනයේ ලොකුම පින්කම අප්‍රමාදය. සත්ව ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට ශ්‍රේෂ්ඨයි බුදුරජාණන් වහන්සේ. හැම සතෙකුටම වඩා උතුම්. මිනිස්සුන්ට වඩා උතුම්. දෙවියන්ට වඩා උතුම්. බමුණට වඩා උතුම්. මිනිස්සුත් දෙවියොත් බ්‍රහ්මයොත් බුදුරජාණන් වහන්සේ ළඟ දන ගන්නවා. ඒ සියලු දෙනාටම වඩා උතුම් නිසා. එතකොට පින්කම් කරන අපේ ලෝකේ පින්කම් අතර උතුම්ම පින්කම මොකක් වෙනවද? පින්නතුනි උතුම්ම පින්කම වෙන්නේ අප්‍රමාදය. ඒ කාරණාවට තව උදාහරණයක් දැක්වුවා. කැලේ ඉන්න සත්තුන්ගෙන් ලොකුම පිය සටහන තියෙන ඇතාට. ඇතාගේ පිය සටහන ඇතුලේ අනික් හැම සතෙකුගේම පිය සටහන තියන්න පුළුවන්. ඇතාගේ පිය සටහන ඉක්මවා ගියපු වෙන පාද සලකුණක් තියෙන සතෙක් කැලේ අපි කොහෙවත් දකින්නේ නැහැ. එහෙනම් ඒකයි සඳහන් කළේ අප්‍රමාදය ලොකුම පින්කමයි. අපිට එතකොට හිතෙන්න පුළුවන් ධර්ම දානීය ලොකු නැද්ද? සංඝ සතු දාන ලොකු නැද්ද? කටින පින්කම් ලොකු නැද්ද? විහෙර විහාර හදලා පූජා කරන එක ලොකු නැද්ද? මේ වගේ නොඑක් දේවල් හිතෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් කරන්නත් අපි ගාව මොකද්ද තියෙන්න ඕනේ? අප්‍රමාදය. අප්‍රමාදී පුද්ගලයාට තමයි හැම පින්කමක්ම මුදුන්පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකයි අප්‍රමාදය සියලු පින්කම් අභිබෝල ජය ගන්නවා කියලා සඳහන් කරන්නේ. ප්‍රමාදී පුජ්‍යලේ මුළු සංසාරෙම ප්‍රමාදයි. අප්‍රමාදී පුජ්‍යලයා මේ සංසාරේ දිනනවමයි. ඒ නිසා සඳහන් කළා අප්පමත්තස්ස යසෝ බිවඩ්ඩති. යමෙක් අප්‍රමාදීව කටයුතු කරනවා නම් ඔහුගේ යසස මනාව වැඩෙනවා කියලා. මොකද්ද මෙතන යසස කියලා සඳහන් කළේ? පින්නතනි කීර්තිය, ප්‍රශංසාව මෙතන යසස කියලා සඳහන් කළා. ආන්ගේ යසස මනාව වැඩුණ පුජ්‍යලයා එලොව මෙලොව දෙකම දියුණුවට පත් කරගත්ත පුජ්‍යලෙක්. ඒ නිසා මනාව උත්සාහයක් තියෙන්න ඕනේ. වීරිය තියෙන්න ඕනේ. සංයමය තියෙන්න ඕනේ. සිහිය තියෙන්න ඕනේ. සිල්වත් බව තියෙන්න ඕනේ. යමෙක් මනාව සිල්වත් නම් ඒ පුජ්‍යලයා මේ ලෝකේ බොහොම වේගෙන් දියුණු වෙන බව ධර්මයේ සඳහන් කරනවා. දියුණුවේ මූලික සාධකය තමයි සීලය. යමෙක් බලාපොරොත්තු වෙනවා නම් දියුණුවේ ඉහළටම යන්න, හිණිපෙත්තටම යන්න, ඔහු ශක්තිමත් කරන මූලික අඩිතාලම මොකද්ද? මූලික අඩිතාලම තමයි සීලය. සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා. සිල්වත් වෙන්න වෙන්න යසස වැඩෙනවා. සිල්වත් වෙන්න වෙන්න පරිවාර සම්පත්තිය හම්බ වෙනවා. සිල්වත් වෙන්න වෙන්න කීර්තිය පැතිරෙනවා. මිනිස්සු අතර විතරද? මිනිස්සු අතරත් හරි කීර්තිමත්. මිනිස්සු හැමෝගෙම ප්‍රශංසා ලබනවා. ඒ වුණාට දෙවියෝ අතර අපි කොච්චර කීර්තිමත්ද කියලා සිල්වත් පුද්ගලයා දන්නේ නැහැ. නමුත් කවදා හරි මෙලොවින් චුත වෙලා යනකොට
දැනගන්න ලැබෙනවා දෙවියෝ අපි ගැන මොනතරම් සතුටින් ඉඳලා තියෙනවද කියලා. අපි පිළිබඳව මොනතරම් ප්‍රශංසාවෙන් ඉඳලා තියෙනවද කියලා. මොකද සුගතියේ ගිහිල්ලා බොහෝ සැප විඳින්න පුළුවන්. නමුත් පින්වතුනි ධර්මය නොදන්නා සමාජයේ අය ධනවත් වෙන්න කල්පනා කළේ සිල් බිඳගෙන. සිල් කඩාගෙන ධනවත් වෙන ක්‍රමයක් හොයන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිල් රැකගෙන ධනවත් වෙන ක්‍රමයක්. සිල් නැති නිසා මේ කාරණාව විශ්වාස නැති නිසා සමහර කෙනෙක් ධනවත් වෙන්න කුඩු විකුණනවා. ඉක්මනට ධනවත් වෙන්න පුළුවන්. තව කෙනෙක් තවත් නොයෙක් මත් වතුර වගේ දේවල් විකුණනවා. තවත් කෙනෙක් මත්ද්‍රව්‍ය විකුණන්න පුළුවන් බලපත්‍ර සහිත බාර් එකක් වගේ තැනක් හදා ගන්නවා. ඉක්මනට ධනවත් වෙන්න පුළුවන්. තව කෙනෙක් සත්ත්ව ගොවිපලක් දා ගන්නවා. මේ ඉක්මනට ධනවත් වෙන ක්‍රම. දැන් එතකොට මේ සිල් මත පිහිටලාද ධනවත් වෙන්න හදන්නේ? සීලයක් නැතුවමයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශක්තිමත් ධනයක් ලබන්න නම් සිල්වත් වෙලා පටන් ගන්න කියලා. එතකොට අද හිතෙනවද භාග්‍යතුන් වහන්සේගේ ඒ දේශනාව නම් අදට ගැලපෙන්නේ නැතුව ඇති කියලා? මොකද හුඟක් ධනවත් අය දිහා බලහම අපිට පේන්නේ සිල්වත් අය ධනවත් වෙලා ඉන්න බවක් නම් නෙමෙයි වගේ. සමහරලාට මිත්‍යා දෘෂ්ටික අය මේ තරම් ධනවත් වෙලා ඉන්නේ සිල්වත් හින්දාද කියලා අපිට හිතෙනවා. පින්වතුනි මේ ජීවිතේ සිල් නැහැ. හැබැයි ඒත් මිනිස්සු මිත්‍යා දෘෂ්ටික නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෞද්ධ කියලා ජන වර්ගයකට විතරක් සීමා වෙච්ච දහමක්ද? මේ දහම හැබැවින්ම බෞද්ධ කියලා පිරිසකගේ දහමක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන කාලේ බෝසතාණන් වහන්සේ බෞද්ධ කියලා ජන කොටසක් ලෝකේ කොහෙවත් හිටියද? ඒ කාලේ බෞද්ධයෝ ලෝකේ කොහෙවත් හිටියේ නැහැ. ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන මේ සංසාරේ හැබෑ ස්වභාවය මේ ජීවිතවල හැබෑ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ ලෝකෙට කියලා දුන්නා. මිත්‍යා දෘෂ්ටික ආගම් 62ක් විතර තිබුණා. මිනිස්සු මේකෙන් ඒකට මාරු වෙවි එහාට මෙහාට ගියා. මේ තිබිච්ච දර්ශන එකකටවත් කැමති නැති කෙනෙක් තවත් දර්ශනයක් පිහිටව ගත්තා. එහෙමනේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි නැති වුණේ. භාග්‍යතුන් වහන්සේ ඒ සියලු මිත්‍යා දෘෂ්ටීන් බිඳගෙන සම්මා දිට්ඨිය දේශනා කළා. ඒ නිසා සසරින් මිදෙන මඟ මොකක්ද කියලා හොයා ගියපු මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපුවාම මේක තමයි සංසාරයෙන් මිදෙන නියම මාර්ගය කියලා තේරිච්ච අය බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඒ මිනිස්සු බුදුන් සරණ ගියා. එදා ඉඳලා බුදුන් සරණ ගියපු අය බෞද්ධයෝ බවට පත් වුණා. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ බෞද්ධ කියලා කොටසක් හිටියේ නැහැ. එතකොට මේ ධර්මය සියලු දෙනාටමයි. පිළිගත් අය බෞද්ධයෝ බවට පත් වුණා. නමුත් නොපිළිගත් අය ඒ අයටත් මේ ධර්ම එහෙමම තමයි. දුක්ඛ සත්‍ය කියලා දේශනා කරාම බෞද්ධයන්ට විතරද දුක තියෙන්නේ? අන් හැමෝටම දුක තියෙනවා. සමුදය කියලා දේශනා කරාම, නිරෝධ කියලා මාර්ග කියලා චතුරාර්ය සත්‍ය පැහැදිලි කරාම අපිට විතරද ඒක සාධාරණ? මේ ලෝකේ සියලු දෙනාටම සාධාරණයි. ඒ නිසා අද මිත්‍යා දෘෂ්ටික නමුත් පෙර බුද්ධ ශාසන හේතු කරගෙනම සිල් රැකලා තිබුණ නිසායි ඔවුන් මනුස්ස ජීවිත ලැබලා තියෙන්නේ. අපේ පින්නතුන් හොඳට බණ අහන නිසා මනුස්ස ජීවිතයක් ලබන්න විශේෂයෙන් කළ යුතු පින්කම මනාව සිල් රකින්න එකයි කියන එක දැන් හොඳට දන්නවා. එහෙනම් පෙර සිල් රැකපු නිසායි අද මනුස්ස ජීවිතයක් ලැබලා තියෙන්නේ. එදා සිල් රැකගෙන බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලාට නොඑක් ආර්යයන් වහන්සේලාට දන් දීපු නිසා ඒගොල්ලෝ මනා භෝගස්කන්ධයක්ද අද ලැබලා තියෙනවා. හැබැයි
නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නේම්වා කියන උතුම් ප්‍රාර්ථනාවල් නොතිබිච්ච නිසා මිත්‍යා දෘෂ්ටිකව ඉපදිලා තියෙනවා. නමුත් මනුස්ස ජීවිතයක් ඒ වුණාට පෙර හොඳට දන් දීලා නිසා ධන සම්පතුත් ලැබිලා තියෙනවා. ඒ පෙර පින් ඇති බව නිසායි එහෙම ලැබිලා තියෙන්නේ. පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරන ලද පින් ඇති බව. නමුත් මෙදා පින් කරන්නේ නැහැ. ඒ නිසා වේගෙන් පිරිහෙනවා. පෙර කුසල් වල ශක්තිය තියෙන නිසා තාමත් පිරිහෙනවා කියලා අපිට පේන්නේ නැහැ. නමුත් කොයිතරම් පිරිහිලාද මරණයත් එක්කම සුගතියක යයි කියලා හිතනවද? මරණයත් එක්කම අති භයානක සතර අපායේ කොහේ හරි තැනක ආය අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ආන් ඒකෙන් මිදෙන්නයි සඳහන් කළේ සිල්වත් වෙන්න එදාටයි හැබෑම ධනවත්කම තියෙන්නේ. මෙතන ධනවත්කම කියලා කිව්වේ මේ සල්ලි රන් රිදී මුතු මැණික් වලට විතරක් නෙමෙයි. ලෞකික ධනයයි ලෝකෝත්තර ධනයයි දෙකම. ලෞකික ධනයෙන් අපි මෙහි ජීවත් වෙනවා. ලෝකෝත්තර ධනයෙන් මැරිලා ගිහිල්ලා ඊළඟට සුගතියක් හොයාගන්නවා. මෙහි හම්බ කරගත්ත ලෞකික සම්පත් ඔක්කොම මෙහි දාලා යනවා. නමුත් මම හොයාගත්ත පුණ්‍ය ධර්මයන් ටික කාටවත් දෙන්නේ නැතුව මම අරගෙන යනවා. ඒ මම කරන ලද පින් මැරිලා මම එනකන් පිළිගන්න බලාගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කළානේ. බොහෝ දුර රටක ජීවත් වෙලා ඉඳලා එන අපේ නෑදෑයෙක් එනකන් පිළිගන්න අපි මග බලාගෙන ඉන්නවා වගේ අපි විසින් සිද්ධ කරන ලද කුසල ධර්මයන් මැරිලා අපි එනකන් පිළිගන්න බලාගෙන ඉන්නවා. ඒ සුගතියට වෙලා අපි සුගතියේ අප්‍රමාණ සැප සහිත තැන්වල උපද්දවන්න. එනම් සඳහන් කළා මනාව සිල් රකින්න පුජ්‍යලයට මහත් වූ භෝගස්කන්ධයක් වැඩෙනවා, මනා යසසක් වැඩෙනවා කියලා. සඳහන් කළා මනාව සිල්වත් නම් මහත් වූ භෝගස්කන්ධයක් ලැබෙනවා, කල්යාණ වූ කීර්ති ශබ්දයක් පැතිරෙනවා, හොඳට ධනෙ හම්බ වෙනවා, හැමෝම අතර ප්‍රසිද්ධියටපත් වෙනවා, පිරිස මැදට නොබියව යන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා, කවුරුවත් ගාවට යන්න බයක් නැහැ, මොන ප්‍රභූ පිරිසක් අතරට යන්නවත් බය නැහැ. එයි කාටවත් මට කරන්න චෝදනාවක් නැහැ. වැරදි පැත්තේ නැහැ, නිවැරදි පැත්තේ ඉන්න නිසා චෝදනා කරන්න කාටවත් බැරි හින්දා ඕන කෙනෙක් අතරට නිර්භයව යන්න ඒ පුජ්‍යලයා ශක්තිමත් වෙනවා. සිහි මුලා වෙලා කලුරිය කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මනාව සිල් තිබ්බොත් මැරෙනකොට කිසි සිහි මුලාවක් නැති බවත් මරණින් මති සුගතිගාමී වන බවත් දේශනා කළා. එහෙමනම් ගාථා රත්නයේ සඳහන් කළේ යසස වැඩෙන පුජ්‍යලයා. එහෙනම් අපි මේ කරුණු සාකච්ඡා කළේ යසස වැඩෙන පුජ්‍යලයෙකුගේ ස්වභාවය මොකක්ද? උට්ටානවතෝ සතිමතු, උත්සාහ සම්පත්තිය තියෙනවා, මනස සිහියක් තියෙනවා. සංයතස්සත ධම්ම ජීවිනෝ, මනාවහු ධාර්මික ජීවිතයක් පවත්වන. සුචි කම්මස්ස නිසම්මකාරිනෝ, මනා නුවණින් කටයුතු කරනවා, පිරිසිදු අපිරිසිදු කුසල් අකුසල් හඳුනගෙන තියෙනවා. සංයතස්සත ධම්ම ජීවිනෝ, මනාව ධාර්මිකව දැමුණු ජීවිතයක් තියෙනවා. අපමත්තස්ස යසෝ බිවඩ්ඩති, ඔහුගේ යසස අප්‍රමාදීව වැඩෙනවා. මේ කරුණු ජීවිතයට එකතු කරගත්තාම අපේ යසසත් කීර්තියත් මෙලොව වැඩෙනවා, පරලොව සුගතියෙත් ඒ බව දන්නවා. මෙලොව පරලොව සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම ලබන්නත් මග මනාව පිළියෙල කරගන්න ශක්තිය ලැබෙනවා. එවන් මගක් සකස් කරගෙන ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ අර්ථය සම්පූර්ණ කරගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද මේ උතුම් පින්කමේ දායකත්වය ගම්පහ පදිංචි හෂානි වැලිකල මහත්මිය, නලින් වැලිකල මහත්මයා, SGL ජයන්ති මහත්මිය යන අය විසින් උතුම් අරමුණු කීපයක් සඳහන් කරනවා.
නිධන ප්‍රාප්තියට පත් වුණ සත්‍යදාස වැලිකල සහ ශ්‍රියාලතා වැලිකල, එස්.ආර්. ජයවර්ධන සහ කමලා භද්‍රානි ජයවර්ධන, ලිලියන් වැලිකල, අයි.ඩී. සිරිසේන යන අයට පින් අනුමෝදන් කිරීමත්, එස්.ජී.එල්. ගුණවතී මේ නම් සඳහන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත්, ඊට අමතරව දැනට රෝගාතුරව සිටින නලින් වැලිකල මහතාට ආශිර්වාද කිරීමත්, දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත්, චිරාත් කාලයක් ශාසනික කටයුතු සිදු කරගන්න ශක්තිය ධෛර්යය පිණිස මේ කුසල් අනුමෝදන් කිරීමත්, පැමිණ සිටින සියලු අයට අසත්පුරුෂ ආශ්‍රයෙන් මිදී සත්පුරුෂ ආශ්‍රය ලැබී කල්යාණ මිත්‍ර සම්පත්තිය දියුණු කරගෙන ඊටාම කෙටි කාලයකින් අමා මහ නිවන පිණිසත් අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් නා වූනේ සිරි අරිය ධම්ම නාහිමිපාණන් වහන්සේටත් පින් අනුමෝදන් කරන අතර බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද කිරීමත් සිදු කරමින් දායක පින්වත් පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. අපි රැස් කරගත්ත පුණ්‍ය ධර්මයෙන්ුත් ඔබ සියලු දෙනාටම අනුමෝදන් වේවා. ඔබට අපට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.